Subodhayasana, Vanakkam, good morning. Sri Lanka ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වය මගින් සංවිධානය කරන ලද මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි ඔබ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙය සංවිධානය කිරීමේදී අපිට උපකාර කළා වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දේවදාස මැතිතුමාට අපේ ස්තුතිය අපි ඉදිරි කරන්න කැමතියි. ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වය කියන්නේ ශ්‍රී ලංකාවේ ස්වදේශීය සභාවන් 300ක් විතර ආවරණය කරන සම්දානයක්. මූලික වශයෙන් කිතුණුවන් 2012 සංගණනය අනුව 7.4ක් සිටිනවා. ඒ අතරින් 6.1% රෝමාන කතෝලික ප්‍රජාව. ඔවුන්ව කැතලික් බිෂප්ස් කොන්ෆරන්ස් කියන එකෙන් නියෝජනය වෙනවා. සිසු 1.3 එහෙම නැත්නම් සංඛ්‍යාත්මක ලෙස ගත්තොත් 2,90,000 පමණ සංඛ්‍යාව ප්‍රොටෙස්තාන් කිතුණුවන් ලෙසට ගෙනෙනවා. මේ ප්‍රොටෙස්තාන් කිතුණුවන් අතරින් 50ක් පමණ පැරණි සභාවන් යටත් විජිත යුගයේ සිට පැමිණෙනා වූ සභාවන් ඒවා NCC එහෙම නැත්නම් ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය මගින් නියෝජනය වෙනවා. ඉතුරු 50 අපි කියනවා එකට ඉවැන්ජලිකල් කිතුදහම කියලා. එහෙම නැත්නම් අද මහත් ආందోලනයක් පත් වෙලා තිබෙන බෝනගේ කිතුණුවන් කියන කණ්ඩායම ටික කාලයකට ඉස්සෙල්ලා උන්ට මූලධර්මවාදීන් කියලා කිව්වා. මේ 50ක් විතර කිතුණු ප්‍රමාණය ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වයේ තුලින් National Christian Evangelical Alliance කියන සන්ධානය තුලින් Fellowship of Free Churches කියන සන්ධානය තුලින් 95ක් විතර නියෝජනය වෙනවා. ඉතුරු සුළු ප්‍රමාණය 5%කටත් වඩා අඩු ප්‍රමාණයක් ඔවුන් කිසි සන්ධානයකින් නියෝජනය වෙන්නේ නැහැ. ඔවුන් තම තමන් නිකායන් සහ ආගම නියෝජනය වෙන කණ්ඩායම්. එතකොට අපි අද දවසේදී සමාජයේ බලවත් කතාවට ලක් වුණා වූ කරුණු 3ක් පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පිණිසයි අපි මේ මාධ්‍ය හමුව කැඳෙන්නේ. ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය අපට හැඟෙන ආකාරයට යම්කිසි අර්ථකථනයන් වලදී වැරදි අදහසක් ඉස්මතු වෙලා සමාජයට ජනගත වෙන නිසා ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වය එහෙම නැත්නම් National Christian Fellowship of Sri Lanka හිටියට NCF කියලා කියනවා. මම NCF කියන වචනේ භාවිත කරන්නම් මෙතෙන් පටන්. අපි කල්පනා කරා අපේ වගකීමක් අපේ යුතුයකමක් මෙය පැහැදිලි කරන්න. පළවෙනි කාරණය තමයි born again cult කියලා ජනමාධ්‍ය තුලින් ප්‍රකාශ වෙන ඒ මාතෘකාව. දෙවෙනි මාතෘකාව ලෙසට පාස්ටර්වරු කියන වචනය ඉස්මතු කොටගෙන විවිධ ප්‍රකාශන සිදු වෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි කියලා අපි කල්පනා කරනවා. තුන්වෙනි කාරණය මේක කාලයක් තිස්සේ වරින් වර මතුවනා වූ ප්‍රශ්නයක් අසම්මත හැරවීම or unethical conversion කියන මාතෘකාව නැවත වරක් ඉස්මතු වෙලා තිබෙනවා. අපි ජනමාධ්‍යයෙන් ඊයේ දවසේ දැක්කා රජයක් මේට මැදිහත් වෙලා මේ පිළිබඳ ක්‍රියා කරන්නට කල්පනා කරන බවක් අපිට ප්‍රකාශ කරනවා. දැන් අපි
පෙබරවාරි මාස අපිට වැදගත් වෙන්නේ අපි යටත් විජිතයෙන් නිදහස් වෙලා අවුරුදු 70ක 73ක නිදහස සැමරුවා. නමුත් ජනමාධ්‍ය වේදින් ඇතුළුව වෙනත් බුද්ධිමතුන් ඉස්මතු කරන්නාක්සේ අපි සැබවින්ම නිදහස ලැබිලාද කියන කාරණය වෙනත් ප්‍රශ්නයක්. අපිට තේරෙනවා අපිට හැඟෙනවා අපේ දේශය සෑම ශේෂ්ත්‍රයකින්ම කඩා වැටීමක් වෙලා තිබෙනවා. ව්‍යවස්ථාදායක වෙන්න පුළුවන්, විධායක වෙන්න පුළුවන්, අධිකරණ පද්ධතිය වෙන්න පුළුවන්, කඩා වැටීමක් තිබෙන බවට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඉතා වැදගත් කොටසක් ඉෂ්ට කරන්නට සිටින ෆෝර්ත් එස්ටේට් කියලා අපි කියන මාධ්‍යත් අපි දකින විදිහට මේ කඩා වැටීමේ යම් යම් ලක්ෂණ පෙන්눔 කරන බවක් අපිට පේනවා. ඒ නිසා තමයි අද අපිට මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වලා ඒ නිවැරදි කරන්නට අපිට සිදු වෙලා තිබෙනවා. මාධ්‍යයේ ඉතා වගකීමක් තියෙනවා කරුණු කාරණා සත්‍ය ආකාරයෙන් වාර්තාකරණය කරන්න, කිසිම පක්ෂ පාටක් නොගෙන නිවැරදි වාර්තාකරණයක් කරන්න. It's the responsibility of the media when reporting to report the truth impartially, without bias and without prejudice. මෙසේ කිරීම තුලින් තමයි රටක සමතුලිතතාවය තබා ගන්න පුළුවන් වෙන්නේ කියලා අපි කල්පනා කරනවා. දැන් මාධ්‍යයේ යම්කිසි ක්‍රියාවලියක් නිසා අපි දැක්කා 1983 කළු ජූලිය සිදුවීමට වැරදි යම්කිසි වාර්තාකරණයක් සිදුවීම නිසා අපේ රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙලා මහා විශාල විනාශයක් සිදු වුණා. 1992 ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ කාලෙදී පත් කරන ලද NGO කමිෂන් වාර්තාකරණයේදී විවිධ වැරදි වාර්තාකරණයක් ඔබ දන්නවා කමිෂන් පත් කරනකොට එතනක් ප්‍රශ්නයක් තියෙනවා. ඒක පාර්ශ්විකවයි ඩිෆෙන්ඩ් කරන්න අවස්ථාවක් නැහැ. එසේ ඒ වාර්තාකරණයේදී විශාල රැල්ලක් මතුවෙලා පල්ලි දේවස්ථාන යාඥා ගෘහයන් 250 300කට විතර පහර ලැබලා විනාශකාරී දේවල් සිදු වුණා. 2003 දී අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේ නම අපවත් වීමේදී එය මේ කිතුණුවන්ට එල්ල වෙලා යම්කිසි වැරදි වාර්තාකරණයක් නිසා ඒ වතාවේ මේ රැල්ල මතුවෙලා කිතුණු සභාවන් 300කට 400කට විතර පහර දීම් ගිනි තැබීම් සිදු වුණා. ඒ නිසා අපිට පේනවා මේ මාධ්‍ය වාර්තාකරණය දී කොයිතරම් බලපෑමක් සමාජයට කරන්න පුළුවන්ද වැරදි ආකාරයෙන් කිරීමේදී දේශය තුල විවිධ ප්‍රශ්න උද්ගත වෙනවා. අපිට හොඳම උදාහරණයක් වෝටර්ගේට් සිදුවීම. එතනදී මාධ්‍යයේ යහපත් වාර්තාකරණය නිසා එවකට හිටියා වූ නික්සන් ජනාධිපතිතුමා දූරෙන් ඉවත් කරන්න පවා මාධ්‍ය මහත් කොටසක් කරා. අපි මාතෘකාවට යනවා නම් ලෝකයේ නිකායන් කිතුණු නිකායන් 33000ක් විතර තියෙනවා. මේ 33000න් ලෝකේ ජනගහනය බිලියන 7යි මිලියන 8.8 මිලියන් ජනගහනයක් සිටිනවා. එයින් 33%ක් ඒ කියන්නේ බිලියන 2යි මිලියන 6ක් මේ කිතුණු ප්‍රජාවට අයත් වෙනවා. මේ ප්‍රජාව මේ 33000 නිකායන් වලට අයත් වෙන ප්‍රජාව ඒකේ ඇත්තටම නිකායන් එපමණ ප්‍රමාණයක් තිබුණත් අපිට ඒ ඇදහිලිව තුන්ව කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. එක කාණ්ඩයක් නාමික කිතුණුවන් කියන අය, අනිත් කාණ්ඩය මේ බෝනගේන් කියන එහෙම නැත්නම් ගැලවීම ලක් කියන ඒ මූලධර්මවාදීන් කියන ඒ වචන ගොඩක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙක විතරයි. ඕනෑම ආගමක අපි දකිනවා
බෞද්ධ ආගමේ වුණත් නාමික බෞද්ධ පැතිමතුන් සිටිනවා. නමුත් බෞද්ධ ධර්මය වචනයටම ප්‍රචාර පිළිපදින අය සිටිනවා. අපි මුසාවාද කියලා ඒ පංචිල්පට උදෑසන කිව්වට දවස පුරාම බොරු කියන අපගේ සමහර දේශපාලනයන් සිටිනවා. ඉතින් ඒ නිසා මේ නාමික සහ ඒ දහම වචනය අනුව ක්‍රියාත්මක කරන කොටස් දෙක තමයි මේ born again එහෙම නැත්නම් ගැලවීමලත් එහෙම නැත්නම් මූලධර්මවාදීන් ඔය විවිධ නම් වලින් ප්‍රකාශ කිරීමක් තියෙනවා. So actually there are only two groups of Christians. One, the nominal Christian, and the other, the person who has really had a spiritual experience, born again, or committed his life to follow the precepts of Jesus Christ. Then මේ මාධ්‍යමකින් ප්‍රචලිත වෙන කාරණයක් තමයි born again cult කියන වචනය. Now something that is very common in today's media, you are referring to the born again cult. දැන් cult කියන වචනය කිතු දහම කිතුණු ව්‍යවහාරය තුළ යම්කිසි පුද්ගලයෙක් වටා රැඳුණු මූලික ධර්මයෙන් වෙනස් වුණා වූ මිත්‍ය ලබ්ධීන්ට තමයි කිතුණු සමාජය තුළ කල්ට් කියලා කියන්නේ. දැන් මේ වෙබ්සයිට් හරි වෙනත් ඩික්ෂනරි එකකින් බැලුවොත් අපිට පේනවා ඒ හා සමාන අදහසක් තමයි මේ කල්ට් කියන වචනයට දීලා තියෙන්නේ. නමුත් මේ born again cult කියලා කියනකොට එතනම වැරදි අදහසක් සමාජගත වෙනවා. මොකද මේ born again cult එකක් නෙමෙයි මේ born again කියන වචනේ එහෙම නැත්නම් නැවත උත්පාදනය කියන එක යේසුතුමන්ගේ ප්‍රධාන ඉගැන්වීම් වලින් එක සිද්ධාන්තයක් පමණයි. එක්තරා යුදෙව් නායකයෙක් ආගමික නායකයෙක් නිකදේමුස් කියන තැනට ඇවිල්ලා එතුමාගෙන් ප්‍රශ්න කරා. ඔබතුමා දෙවියන් වහන්සේගෙන් පැමිණි කෙනෙක්. ඔබතුමාගේ දහම ගැන පැහැදිලිව ඔබතුමා කරන දේවල් ගැන විමසුවා. එතකොට එතනදී යේසුස් වහන්සේ කරන ඉගැන්වීමේ සාරාංශය තමයි ඔබ ආත්මික ඔබ මේ ලෝකෙට උපන්නට ඔබ ඇතුළාන්තයෙන් වෙනස් වීමක් ආත්මික අත්දැකීමක් ලබන්න ඕනේ. ඒක ලැබුවාම ඔබට ඒ නව උත්පාදනය ලැබුවාම ඒකට එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා when you are born again or when you are regenerated or if you commit your life to Christ මේ ඔක්කොම මේ වචන 30ක් 35ක් විතර මේ වචනය මේ අත්දැකීම ගැන යේසුස් වහන්සේ පාවිච්චි කරනවා. එතකොට මේක උන්වහන්සේගේ ඉගැන්වීම් වල එන්නා වූ එක සිතුවිල්ලක් පමණයි. එතකොට මේ born again කල්ට් කියන වචනයෙන් වැරදි අදහසක් දෙනවා පමණක් නෙමෙයි. එහෙම නිකායක් මේ ලෝකෙ මේ 33000 නිකායන් අතර නැහැ. ඒක හරියට බුදුන් වහන්සේ මෛත්‍රිය ගැන ඉගෙනුවා. අපි කියනවා නම් මෛත්‍රිය බෞද්ධවරු ඉන්නවයි කියලා ඒක වැරදි. මෛත්‍රිය බෞද්ධ ධර්මයේ වැදගත් ප්‍රතිපත්තියක්, ඉගෙනීමක්. එතකොට මෛත්‍රී බෞද්ධයන් ඉන්නවා කියනකොට හැම බෞද්ධයෙක්ම මෛත්‍රිය කරන අය වෙන්න ඕනේ. ඒක තමයි සැබෑ බෞද්ධකම. එතකොට ඒ නිසා මේ born again cult කියන එක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. අද මේ ලෝකයේ මිලියන 2 මිලියන 800ක් ඉන්නවයි කියලා මම කිව්වක් හිතනවා. ඒ අතරින් මිලියන 750ක් බිලියනයක් දක්වා මේ born again අත්දැකීම ලැබුවා වූ අය. සංඛ්‍යා ලේඛන අනුව open doors එවැනි ලෝකයේ ප්‍රසිද්ධ සංගණන කරන්නා වූ ආයතන වලින් අපිට දැනගන්න පුළුවන් බිලියනකට ආසන්න කණ්ඩායමක් මේ නැවත උත්පාදනයක් ලැබලා කිතුදහම බයිබලයේ පොත් 66 අනුව ක්‍රියාත්මක කරලා ජීවත් වෙන්න හදන අය කියලා. ඒ අය සම්පූර්ණත්වයට ඇවිල්ලා නැහැ. නමුත් අපේ ප්‍රයන්තය ඒ බයිබලයට ගරු කරලා බයිබලයේ තියෙන අනුව ජීවත් වෙන්නයි. එතකොට මේ ඒ born again අත්දැකීම ලබන්න යේසුස් වහන්සේ පියවර කීපයක් කිව්වා. අපි පෞකාරයන් කියලා අපි පිළිගන්න අවශ්‍යයි. අපි පෞකාර ස්වභාවය ගැන පසුතැවීම අවශ්‍යයි. යේසුස් තුමන්
කල්වරි කුරුසේ කළා වූ පූජාව මගේ පාපය වෙනුවෙන් ගෙවුවා වූ දඬුවම කියලා පිළිගන්න අවශ්‍යයි. මගේ ජීවිතේ උන්වහන්සේට කැපකිරීමක් අවශ්‍යයි. එතකොට මේ ආත්මික අත්දැකීමට අපට ඇතුල් වෙන්න පුළුවන්. ඒක තමයි අපේ විශ්වාසය. මමත් නාමික පිටුණු පසුබිමකින් ආවේ. නමුත් මගේ තරුණ වියේදී මේ අත්දැකීමට ආවෙන් පස්සේ මම බැංකුවක වැඩ කරපු පුද්ගලයෙක් විධායක තනතුරක. නමුත් ඒ සියල්ල මේ අත්දැකීමට පස්සේ මගේ ජීවිතය වෙනස් වුණා. වෙනස් වෙලා ඊට වඩා මේක සදාකාලික පවතින දෙයකට යොමු වෙන්න අවශ්‍යයි කියන තුලින් තමයි මම මේ පූජක පදවියට එහෙම නැත්නම් පාස්ටර් කියන තනතුර තෝරගත්තේ. මේ මගේ සහෝදරයන්ු ඒ හා විවිධ අත්දැකීම් වලින් එන්නා වූ අය. අපේ ජීවිතේ වෙනස ඇති වෙච්ච එක කවුරුත් දුන්නේ නැහැ. බැංකුවේ ඉන්න මිනිස්සෙක්ට සල්ලි දීලා ගන්න බෑ. බැංකුවේ ඉන්න මිනිස්සෙකුට වෙනත් දේවල් දීලා ගන්න බෑ. ඒ එළිදරව් වීම මට ලැබුණාම මම තීරණයක් ගත්තා මේ ජීවිතයේ తాවකාලික ස්වභාවයෙන් සදාකාලික මගේ විශ්වාසය අනුව යේසුස් වහන්සේගේ විශ්වාසය යන්මේ විශ්වාසය අනුව ඒ සදාකාලික දෙයට ආයෝජනය කරන්නට මගේ තරුණ වයසේම මම බැංකුව අත්හැරලා මේ යේසුස් වහන්සේව අනුගමනය කිරීමට ආවා. මේ වගේ මට වඩා කැපවීම කරපු අය ඉන්නවා. මේ කරන්නේ මොකද? මේ ආත්මික අත්දැකීම ලැබුවාම අපි ගන්නා වූ තීරණයක්. දැන් මේ born again සංකල්පය මතුනේ කාර්මික විප්ලවයට පස්සේ කිතුදහම ප්‍රශ්නවලට මුහුණ දුන්නා. මේ එදා ධර්මය කාර්මික විප්ලවයේ විද්‍යාවේ දියුණුවත් සමග යම් යම් ගැටලු මතුවෙනකොට මේ එදා දේවධර්මාචාර්යවරු ලිබරල් දේවධර්මය ඉදිරියට ගෙන යන්න උත්සාහ දරුවා පසුගිය සතවර්ෂයේ මුල් භාගයේ. මේකට ප්‍රතිචාරයක් ලෙසට මේ මූල ධර්මයට බයිබලයේ උගන්වන්නා වූ මූල ධර්ම ඒකයි මේ මූල ධර්මවාදීන් කියලා කියන්නේ. මේගොල්ලෝ ත්‍රස්තවාදී කණ්ඩායමක් නෙමෙයි. මේගොල්ලෝ යේසුස් වහන්සේගේ අවිහිංසා වාදයේ ඉගැන්වීම් වලට ඒ මූලික ප්‍රතිපත්ති වලට යන්නා වූ කණ්ඩායමක්. මේ ඉවැන්ජලිකල් රැල්ල ඉදිරියට ඇවිල්ලා මේක ලෝක පුරා යන්න පටන් ගත්තා. විශේෂයෙන්ම කතෝලික රටවල් වලට මේක පැතිරෙන්න පටන් ගත්තා. ලතින් ඇමරිකාව කතෝලික ප්‍රබල මහද්වීපයක්. අපිට කියනවා 1960 කතෝලික මහද්වීපය 2014 වෙනකොට 69කට අඩුවීමක් තියෙනවා. හේතුව මේ born again සංකල්පයත් එක්ක ඒකට නැඹුරු වීමක් සමග ආජන්ටිනාවේ 2008 වෙනකොට 77ක් කතෝලිකයෝ සිටියා. 2019 වෙනකොට 63 දක්වා අඩු වුණා. දැන් ලංකාවටත් 1910 වකවානුවේදී මේ born again සංකල්පය එහෙම නැත්නම් පෙන්තකොස්ත අධ්‍යක්ීම ආවට මේ ඇත්තටම මුල් බැසගත්තේ 1970 80 වෙනි දශකවල. එතකොට සිංහල කතා කරන සිංහල සංස්කෘතියේ හැදුනා වූ අය මේ සුභාරංචිය යේසුස් වහන්සේ කිව්වා අපි සත්‍යයක් අපි හැම ආගමකම සත්‍ය දේශනා කරනවා. අපි සත්‍යයක් සංගවාගෙන සිටින්නේ නැහැ. සත්‍ය අනිත් අයට ප්‍රකාශ කරනවා. එතකොට ඒ යේසුස් වහන්සේ උන්වහන්සේගේ ඉගැන්වීමක එක දෙයක් තිබුණේ මහා ආඥාව කියන දේ සත්‍ය මේක සුභාරංචිය මේක මිනිස්යන්ට විමුක්තිය ගෙන දෙනවා බලාපොරොත්තුවක් දෙනවා. ඒ නිසා මේක ගිහිල්ලා ප්‍රකාශ කරන්න. ඉතින් මේ කිතුණු ප්‍රජාව පෘතුගීසින් ලංකාවට ආවේ මෙන්න මේ දේ කරන්නයි. කතෝලික දහම ආවේ ඒ ආකාරයට වෙනත් ප්‍රශ්න මතුවෙනවා. ලන්දේසිනුත් මේක කරන්න උත්සාහ දරුවා. බ්‍රිතාන්‍ය ජාතිකනුත් මේක කරන්න උත්සාහ දරුවා. දැන් ශ්‍රී ලාංකිකයන් සිංහල භාෂාව කතා කරන, දෙමළ භාෂාව කතා කරන, දෙමළ සංස්කෘතියට හැදිච්ච, සිංහල සංස්කෘතියට හැදිච්ච අපි ගිහිල්ලා මේක කියනකොට බොහෝ අයට මේක වඩා පැහැදිලිව තේරෙනවා වෙන්න පුළුවන් ලතින් භාෂාවෙන් අපි යම් යම් දේවල් කරනවට වඩා. ඒ නිසා නැඹුරු වීමක් කියනවා වෙන්න පුළුවන්. ඒක තමයි මට born again ගැන විස්තර කරන්න තියෙන්නේ. ඔබට ලබා දෙන්න අදහස් කරන handout එකේ ඒක තවත් සවිස්තරාත්මකව තියෙනවා. The handout that we will be giving at the end of this conference, the born again is given, explanation is given in more detail. දෙවෙනි කාරණය සමාවෙන්න. දෙවෙනි කාරණය මේ පාස්ටර්වරු කියන කණ්ඩායම. අද මොවුන් ත්‍රස්තවාදීන් මට්ටමට පත් වෙලා තිබෙනවා මේ සමාජයට බොහොම අහිතකර කණ්ඩායමක් ලෙසට. සමහර අය මේ පාස්ටර්වරුන් සමග තියෙන සම්බන්ධතාවයකුත් නැහැ කියලා කියන තත්ත්වයක. දැන් මේකත් බයිබලයේ තේරුම් ගැනීමේ වරදක්. බයිබලයේ මූලික වශයෙන්
තනතුරු පහක් තියෙනවා. ප්‍රොෆේතවරු, ඉවැන්ජලිස්ට්වරු, අපොස්තලවරු, ගුරුවරු සහ සභාපාලකවරු. සභාපාලකවරු කියන්නේ පාස්ටර්. එතකොට මේක යේසුස් වහන්සේ මේ ඉගැන්වුවා වූ සංකල්පයක් එඬේරා සහ බැටළුවා කියන සංකල්පය උන්වහන්සේගේ අනුගාමිකයන් බැටළුවන් උන්වහන්සේ බලා ගන්න තැනත්තා එඬේරා. අපේ මහා එඬේරා මහා පාස්ටර් තමයි යේසුස් වහන්සේ. ඇත්තටම මං ගාව තියෙනවා මගේ WhatsApp එකේ පණිවිඩයක්. පාප් වහන්සේ යේසුස් වහන්සේට කියනවා මගේ මහා එඬේරා my great pastor is Jesus. ඒතර පාප් වහන්සේම මේ සත්‍ය තේරුම් අරගෙන යේසුස් වහන්සේට එඬේරා කියලා කියනවා. එතකොට මේ වර්තමාන සමාජයේ බැටළුවන් භක්තිවතුන් බලා ගන්නා වූ අයට බයිබල් වචනය පාස්ටර් කියන වචනය. නමුත් මේ සභාව 312 දී තිබුණා වූ පීඩාකාරී තත්වයෙන් නිදහසක් ලැබුවා. එඩික්ට් ඔෆ් මිලාන් කියන ප්‍රඥප්තියෙන් කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා කිතුණු ආගමට හැරිලා රෝම අධිරාජ්‍යයේ කිතුණු දහම ප්‍රචලිත වෙන්න ඉඩ හැරියා. එතකොට 380 වගේ වෙනකොට තමයි මේ රෝමානු කතෝලික සභාව කියලා ආවේ. රෝමයේ තිබුණු සභාව ශක්තිමත් බලවත් වෙලා 500 ක්‍රිස්තු වර්ෂ 590 දී එතන හිටියා වූ ප්‍රධාන පාලකයා පළවෙනි ග්‍රෙගරි පළවෙනි පාප් වහන්සේ ලෙසට පත් වුණා කියන එකයි අපේ තේරුම් ගැනීම. එතකොට දැන් පාප් වහන්සේ වුණත් කාඩිනල් වරුන්ට පාස්ටර්, කාඩිනල් බිෂප් වරුන්ට පාස්ටර්, බිෂප් වරු තමන්ගේ යටතේ ඉන්න පූජකයන්ට පාස්ටර්, අපිත් අපේ බැටළුවන්ට පාස්ටර්. එතකොට මේක මේ ත්‍රස්තවාදී වචනයක් නෙමෙයි. හේතුව අපි මූලික වශයෙන් අපි අවිහිංසාවාදයට නැඹුරු වෙච්ච අය. ඔබ දන්නවා ඇති වාර්තා කරුවන් වශයෙන් මාධ්‍යවේදීන් වශයෙන් නිදහස සිට අද වෙනකොට ක්‍රිස්තියානි සභා 2000කටත් වඩා පහර ලැබලා තියෙනවා. 80 වෙනි දශකයේ ඉඳලා මේ වෙනකොට ක්‍රිස්තියානි සභා පූජකයන් මරලා තියෙනවා. ලයනල් ජයසිංහ වගේ තිස්සමහාරාමයේ පූජකයන්, පාස්ටර්. නමුත් අපි ඔබට පොලිස් වාර්තාවල් බලන්න පුළුවන් එක තැනකවත් මේ අයට විරුද්ධව අපි චෝදනා කරලා තියෙනවා. අපේ කාඩිනල්තුමා ගිය වර්ෂයේදී පාස්කු ප්‍රහාරයේදී ඔහු බොහොම මේ පාස්ටර් ගුණාංගය පෙන්වුවා යේසුස් තුමන්ගේ. ඔහු කිව්වා මේ අපිට පහර දුන්නා අයට අපි සමාව දෙනවා. එතකොට මේ වගේ අයට මේ වගේ වැරදි අර්ථකථනයක් දෙමින් මිනිස්සු අපේ සමාජයේ බයක් ඇති කර ගැනීම ගැන අපි බොහොම කනගාටු වෙනවා. ඒ නිසා අපි කල්පනා කරනවා ඔබ වගකීමක් ඇති මාධ්‍ය ආය ලෙසට මේ වැරදි සංකල්පය අපේ ජන සමාජය තුලින් ඉවත් කරන්නට ඔබගේ වාර්තාකරණයේදී අවධානය දෙනවා ඇති කියලා. අපි දන්න දෙයක් තමයි ඕනෑම ආගමකට රාජ්‍ය වරප්‍රසාදය ලැබෙනවා කියන්නේ ඒ ආගම විනාශ වීම. 312 දී කොන්ස්ටන්ටයින් රජතුමා අධිපතියා කිතුදහම වැළඳගෙන ඒ අධිරාජ්‍යය තුල කිතුදහම පැතිරෙන්න අනකරහම ක්‍රිස්තියානි දහම පිරිහුණා. ඇත්තට අද වර්තමානයේ සභා ඉතිහාසය උගන්වන්නා වූ අය ඒකට කියන්නේ අන්ධකාර යුගය, the dark ages. The modern Christian historian refers to that era as the dark age. ඒ අඳුරු යුගයෙන් 1517 කතෝලික පූජකයෙක් වුණා වූ ජර්මන් ජාතික මාටින් ලූතර් ප්‍රසිද්ධ thesis 95 thesis විටන්බර්ග් කී පල්ලිය අලවලා ඔහු එළියට ආවා කතෝලික සමාජයේ. ප්‍රොටෙස්ටන්ට් වාදය බිහි කරේ එතනින් තමයි. ඔහු නැවත වරක් බයිබලයේ මූලයට යන්න අවශ්‍යයි කියලා මූලික ධර්මයට ඔහු කිතුණු ප්‍රජාවගේ අවධානය ගත්තා. එදැන් පටන් වරින් වර මේ කිතුණු දහම අලුත් ආකාරයකින් ප්‍රතිපත්ති එකයි. නමුත් අලුත් පිබිදීම් ඇති වෙනවා. 1906 පෙන්තකොස්ත පිබිදීම ඇති වුණා. ඒ වගේ ඉවැන්ජලිකල් පිබිදීම ඇති වුණා. මේවා තුලින් තමයි ආවේ.
දැන් අපේ රටේ බෞද්ධ ආගමකට ගොඩාක් වරප්‍රසාද තිබුණාට දැන් මේක රාජ්‍ය අනුග්‍රහය නිසා මොකද වෙලා තියෙන්නේ? අද අපේ භික්ෂුන් වහන්සේලා මේ බොහොම දූෂිතයි කියන මේ දේශපාලනයට සම්බන්ධ වීම තියෙනවා. අද අපේ රටේ ගබ්සා කිරීම ප්‍රතිශතය සාමාන්‍ය උපත් ප්‍රතිශතයට වඩා වැඩි භාගයක් ලැබලා තියෙනවා. ලෝකෙම අපි නිතරම දිවිනසා ගැනීම වලින් ප්‍රමුඛ ස්ථානවල සිටින්නේ. එතකොට මේ වගේ කනගාටුදායක දේවල් Transparency International කියන ආකාරයට අපි බොහොම දූෂිත රටවල් වලින් එකක්. එතකොට පේනවා නේද අපේ නිර්මල බුද්ධ ධර්ම මේ රටේ 2500කට ආසන්න කාලයක් තිබිලා මේ නිර්මල බුදුදහම තුල පවතිනට අපේ ජනතාව යොමු කරන්නට අපිට අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ රජය කොහෙද ගෑවෙන්නේ මොන රජයක් වුණත් ඒක දූෂිත වෙනවා. ඒ ආගම දූෂිත වෙනවා. කිතුණු දහමත් දූෂිත භාවයටපත් උනේ මේ ආණ්ඩුව මේ කිතුදහමට දෙයක් දීම වරප්‍රසාද දීම නිසායි මිනිස්යන් වරප්‍රසාදය සඳහා එනවා. ඊට පස්සේ ඒකෙන් වෙන හානියට කියනවා කල හැකි හානිය. දැන් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14(1) යටතේ අපිට ආගමික නිදහස ප්‍රචලිත කිරීම සහ රැස්වීමේ තියෙනවා. නමුත් එතනින් මම එන්න කැමති මගේ තුන්වෙනි කාරණය අසම්මත හැරවීම එහෙම නැත්නම් unethical conversion. දැන් හැරවීම සහ හැරීම කියන කාරණා දෙකක්. හැරවීම සහ හැරවීම. You see, there is no dispute about conversion. Conversion, as I mentioned earlier, it's a spiritual experience. You cannot induce it by any external means. It's a internal regeneration process which happens as a result of you acknowledging of your sinful nature, repenting for the sinful nature, and accepting what Christ did on the cross by faith. That's all. So simple. Anybody can accept that. And you are converted inside. So it's a spiritual experience within you. It's not turning because of material support or whatever that people give. If you are turning towards the materialism and not towards Christ. Conversion is an experience that you turn upwards to Christ. And it's only Christ who can give me that experience. ඒ නිසා මේ ගැලවීම කියන කාරණය ඉහළින් සිදුවෙනා වූ දෙයක්. ඒක උන්වහන්සේට පමණයි දෙන්න පුළුවන්. මා තුළ ඒ සූදානමක් පිළිගැන්මක් තියෙනවා නම් මට විතරයි දෙන්නේ. උන්වහන්සේ කිව්වේ සුභාරංචිය ප්‍රකාශ කරන්න. පිළිගන්නා වූ අය. එතකොට පිළි නොගන්න කට්ටියක් ඉන්නවා කියලා යේසුස් වහන්සේම පිළිගන්නවා. එතකොට යේසුස් වහන්සේ පිළිගත්ත දේ අපිට මේ රට ක්‍රිස්තියානි කරන්නට ආරවත් කරන්න ඒක සම්පූර්ණයෙන්ම විකෘති ප්‍රකාශනයක්. සත්‍යයක් තියෙනවා නම් අපි ඒක ප්‍රකාශ කරන්න. අපි ඒක ප්‍රකාශ කිරීම අපේ යුතුයකමක්, අපේ වගකීමක්. නමුත් ඒක පිළිගන්න, නොපිළිගන්න දෙපාර්ශ්වයෙන්ම අපිට බයිබලයේ කියලා තියෙනවා. ඒ නිසා අපි කතා කරන්නේ හැරීමක් ගැන මිසක් හැරවීමක් ගැන නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශනයක්. දැන් හැරවීම අපේ රටේ බොහොම සුලභ දෙයක්. අපි දන්නවා එක දේශපාලනයේ එක පක්ෂයකින් තවත් පක්ෂයකට විවිධ පක්ෂවලට මම නම් කියන්න කැමති නැහැ. ඔබ දන්නවා ප්‍රවීණ දේශපාලකයෝ එක්සත් ජාතික පක්ෂයෙන් පටන් අරගෙන පොදු පෙරමුණට ඇවිල්ලා දැන් මේ නෙළුම් මල ඒ පක්ෂෙට ගිහිල්ලා. එහෙම නැත්නම් මාධ්‍යවේදීන් අතර දැන් මේ බෝනගේ කල් කියලා බොහොම සබ්දයක් නගන එක මාධ්‍යවේදී මම දන්න තරමට ඔහු මේ කියන නාලිකාවේ හිටිය එක්තරා කාලයක. ඊට පස්සේ ඔහු රූපවාහිනියට ගියා. ඊට පස්සේ ඔහු දැන් මම හිතන්නේ මේ මෙතන ඉන්න මේ හිරු මේකට ඉන්න දැන් ඔහු එතුමාගේ අයිතියක්. අපි කියන්නේ මෙතනින් අතකින් මොකක් හරි හිත එතුමාට අයිතියක් තියෙනවා Taman කැමති නාලිකාවක වැඩ කරන්න. එතකොට ඒ වගේ මේ අයිතියක් තියෙනවා ඕන කෙනෙක්ට Tamanගේ අදහසට ඒ දේ පිළිගන්න. නමුත් මොකද වුනේ මේ 20 වෙනි ආණ්ඩු ක්‍රමය තුලින් අපේ ප්‍රජාතන්ත්‍ර ව්‍යුහය ආයිත් 1977 යුගයට ගියා.
දැන් ඒ 1977 යුගයේ එවැනි විධායක ආණ්ඩු ක්‍රමයකින් අපි දැක්කා ප්‍රතිඵල 83 ප්‍රතිඵලය 87 දකුණේ තරුණයන් අවිගැනීමේ ප්‍රතිඵලය බොහෝ ජීවිත නාස්ති වුණා. අපි දීර්ඝ සිවිල් යුද්ධයකට පැටළුණා. එතකොට ඒ නිසා අපිට පේනවා මේ නීති තුලින් ભેද බින්න ඇති කරනවා මිසක් සහජීවණයෙන් ජීවත් වීමට යම් යම් බාධා ඇති වෙන බව. අපේ අත්දැකීම් තියෙනවා අපිට. මේ 73 අවුරුද්දෙම අවුරුදු 40ක් ඔබ කල්පනා කරෝ. 77 ඉඳලා 2009 දක්වා ඒ වගේම ආගමික ගැටුම්, මුස්ලිම් බෞද්ධ ගැටුම්, බෞද්ධ ක්‍රිස්තියානි ගැටුම් මේවත් එක්ක අපි එක්කව කරලා බැලුවොත් අවුරුදු 40ක් විතර අපි මේ ගැටුම් වල ඉඳලා තියෙනවා. ඒ නිසා තමයි අද අපි දකුණු ආසියාවේ අෆ්ගනිස්තානෙට පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙන අපේ ආර්ථිකය. කොයිතරම් අපි ජපානයේ දෙවෙනිව හිටියයි කියලා කියනවා අපි 1948. නමුත් අද අපි දකුණු ආසියාවේ අෆ්ගනිස්තානයට පොඩ්ඩක් ඉහළින් තත්යකටපත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබට පේනවා අපගේ මේ ක්‍රමයේ යම් කිසි වැරදීම් තියෙනවා. අපේ දැනට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10 12 12 1 2 3 14 1 9 වෙනි වගන්තිය වුණත් බෞද්ධ ආගමට ප්‍රධාන ස්ථානය දෙමින් අනිත් ආගම් ගැන සමාන තත්ත්වය ගැන කතා කරනවා. 27 5 සහ 6 රජය මගින් වගකීම් අපට පැහැදිලි ලෙස සිදු කරනවා. දැන් අපි ඕනෑම දෙයකට කොමිෂන් පත් කරන රටක්. ඉතින් අපිට මට තේරෙන්නේ තාමත් මේ අසම්මත හැරෙනවායි කියන අයව ගෙන්නලා කොමිෂමක් පත් කරලා ඒවයි ක්‍රියා කරන අයට විරුද්ධව කටයුතු කරන්න. අපිත් විරුද්ධයි. මොකද කිතුදහම පිරිහෙන තත්ත්වයක් තමයි මෙහෙම අසම්මත දේවල් තුලින් මිනිස්සු ආගමට වැළඳේ ගන්නවා. ඒගොල්ලෝගේ ජීවිත වෙනස් වීමක් නැතුව තවමත් දුරට බොරු කියමින් තවමත් දූෂිත වැඩ කරමින් ක්‍රිස්තියානි නාමය ලේබල් එක අලව ගත්තාම ඒක අපිටත් කරන නිග්‍රහයක්. ඒ නිසා අපි රජයෙන් සහ විවිධ මේ ආගමික අමාත්‍යාංශයෙන් මේ නීති ගේන්න උත්සාහ කරනවට වඩා කොමිසමක් පත් කරලා මේ අසම්මත හැරුණයි කියන කට්ටියව ගෙනල්ලා ඒගොල්ලන්ගේ විමසලා බලලා සෝල්සි කරලා සුදුසු පියවර ගන්න කියන එක තමයි කරන්න තියෙන්නේ. දැන් නීති රීති මගින් මේ ආගම තහංචි කරන්න ගිය රටවල් වලට වෙච්ච දේ මම පෙන්වන්න කරන්න කැමති කෙටි වෙලාවක් අරගෙන. 1949 දී මාओ සේතුන්තුමාගේ ඒ විප්ලවයත් සමගම සියලු ක්‍රිස්තියානි ආගම් පල්ලි වැහුවා. අපිට ඒක ගැන දැනගන්නත් බැරුණා. The Iron Curtain, so we did not get any information. එතකොට මේක 80 වෙනි දශකයේදී විතර මේක නැවත විවෘත වුණාම කිතුණු සමාජය කල්පනා කරා කිසිම කිතුණුවෙක් චීනේ නැති වෙයි කියලා. නමුත් ඔවුන්ගේ පුදුමය මොකක්ද උනේ? මිලියන 50කට වඩා කිතුණුවන් චීනේ සිටියා. ඒකමනක් නෙවෙයි අපිට කියනවා අද වෙනකොට ලෝකෙන් ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්න කණ්ඩායම ඉන්නේ චීනේ. දැනට මිලියන 110ක් විතර ඉන්නවයි කියලා කියනවා. ඉරානය බයිබලයක්වත් අරන් යන්න තහනම් රාජ්‍යයක්. අද කිතුණු රාජ්‍යයන් අද කිතුණු දහම වැඩියෙන්ම වර්ධනය වෙන මනුෂ්‍යයන් දර්ශන දැකලා සීන දැකලා මේ බෝනගෙන් අත්දැකීම් ලබනවා. නේපාලය නීති රීති දාලා තියෙනවා. නේපාලයත් අද ඉදිරියෙන්ම ඉන්නා වූ රටක්. ඒ නිසා මට මතකයි ඉන්දියාවේ මට මතක නැහැ මොරාජි දේසායි අගමැතිතුමාද ශාස්ත්‍රීය අගමැතිතුමාද කිව්වේ එක්තරා අවස්ථාවකදී නීති රීති ගේන්න හදනකොට ඔව් කිව්වා ක්‍රිස්තියානියට නීති රීති කියලා අත කියන්න එපා. අත තිබ්බොත් වෙන්නේ ඒගොල්ලෝ වැඩි වෙනවා. ප්‍රඥාවන්ත වචන. ඒ නිසා 1910 දී බෞද්ධ ප්‍රතිශතය 60%යි. 2012 දී බෞද්ධ ප්‍රතිශතය 69% කීපයක් තියෙනවා. එතකොට මේකේ වර්ධනයක් වෙලා තියෙන්නේ. ඉතින් ඇයි මේ සුළු සංඛ්‍යාවක් කරන මේ මූලධර්මවාදී එහෙම නැත්නම් බෝනගේ කිතුණුවන්ට එරෙහිව නීති ගේන්න බලන්නේ මේ 1,45,000කට ඇයි මේ තරම් අපි බය වෙ යුත්තේ? බිලියන 21ක ජනතාවක් ඉන්නවා මේ 1,45,000 අවිහිංසාවාදී අය. ඒ අයට බය වෙන්න හේතුවක් නැහැ. බුදුන් වහන්සේ උනත් කිව්වේ සත්‍ය මේකයි කියලා මට වැටහෙනවා මම ඒක අනුගමනය කරනවා. ඔබ සත්‍යයි කියලා වැටහෙනවා නම් ඒක අනුගමනය කරන්න. උන්වහන්සේ මේ නිදහස් කැමැත්තට ගරු කළා වූ ආගමික නායකයෙක්. ඒ නිසා අපි අවුරුදු 40ක් තිස්සේ ගැටුම් තුලින් ගියා. ඒ නිසා මම දකින්නේ මේ දේශ ප්‍රේමින් නෙවෙයි දේශ ද්‍රෝහින් තමයි රජයට සහ විවිධ අයට
නීති රීති ගේන්න කියන්නේ මොකද නීති රීති ගෙනාවු රටවල් හැම දෙයකටම මේ ක්‍රිස්තියානි ප්‍රතිශතය වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. ඒ නිසා මේ ක්‍රිස්තියානි ප්‍රතිශතය මේම තත්ත්වෙම තියාගන්න අවශ්‍ය නම් හොඳම දේ ඔහේ ඉන්න ඉඩ හරි නීති රීති ගෙනාවොත් මේක වැඩි වෙන්න යනවා. බයිබලයේ කියලා තියෙන අවසාන කාලෙදී සහෝදරයන්ව පාවා දෙනවා කියලා. ඉතින් කිතුණුවන්ට පාවා දීම් කරන්න පුළුවන්. උන්වහන්සේ කියපු තව කාරණයක් තමයි අන්තිම කාලෙදී අපව උසාවියට අරන් යනවා බය වෙන්න එපා වචන මම දෙන්නම් කියලා. ඉතින් මේ නීති රීති ගෙනල්ලා අපි කරන දේවල් අවලංගු කරන්න උත්සාහ කරනකොට අපි උසාවියට අරගෙන යන ක්‍රමයක් තමයි ඇති වෙන්නේ. ඉතින් අපිට දකින්නේ මේවා ඔක්කොම මේ අවසාන කාලයේදී යේසුස් වහන්සේ කිව්වා වූ කරුණු කාරණා ඉෂ්ට වීමක්. ඒ නිසා මම මාධ්‍යවේදීන් ඔබතුමන්ලට ස්තුතිවන්ත වෙන අතර මේ සත්‍ය පැහැදිලි කරන්න කියලා ජනතාවට ඔබගේ වගකීම. දැන් දෙමළ භාෂාවෙන් මම රොහාන් ද එස් ඒකනායක. දෙවගේති රොහාන් ද එස් ඒකනායක. ඔව්. 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 අපිට දන්නේ නැහැ නමුත් මේ මාධ්‍ය වේදයේ මාධ්‍ය තුලින් සහ විවිධ යන ප්‍රචාරණය තුලින් ඒ අයට අපිව ප්‍රශ්නයක් වෙලා තියෙනවා මගේ තමයි අපිට පේන්නේ. ඒ නිසා තමයි අද අපි මේක පැහැදිලි කරන්නට උත්සාහ දරුවේ. මේ කෙටි වෙලාව තුළ අපිට පැහැදිලි කරන්න පුළුවන් ප්‍රමාණය තමයි පැහැදිලි කරේ. අපි ඔබට දෙන්නා වූ හෑන්ඩ් අවුට්ස් වල මේ තවත් සවිස්තරම සඳහන් වෙලා තියෙනවා. දැන් යේසුස් වහන්සේගේ ප්‍රධාන මෙහෙය උනේ මේ සත්‍ය සදාකාලය පිළිබඳ ඉගැන්වීමයි. එතකොට යේසුස් වහන්සේගේ මෙහෙවරයේදී යම් යම් අවස්ථාවන් වලදී උන්වහන්සේගේ ඉගැන්වීම තවත් පැහැදිලි කරන්න උන්වහන්සේ යම් යම් දේවල් කරා. මලවන්ගෙන් උත් නැගිටිව්වා. හැබැයි ඒ ආයෙත් මරුණා. ලෙඩ සුව කරා. ඒ ඇයට වෙනස් ලෙඩ ආවා. එතකොට උන්වහන්සේගේ අවධානය තිබුණේ මේ බාහිර දේවල් වලට වඩා අධ්‍යාත්මික ඇතුළාන්ත දේවල් තමයි. යොහන්ස් බාරංචි අවසාන කොටසේ අපිට කියනවා උන්වහන්සේ කළා වූ දේවල් ලියන්න පොත් ඒ තරම් ලියන්න වෙයි මේ පුස්තකාල වල තියාගන්නවත් බැරි. ඉතින් උන්වහන්සේ ගොඩක් සෝවින් කරන්න ඇති. හැබැයි ඒව සඳහන් වෙන්නේ නැහැ බයිබලෙ එච්චර. මොකද ඒක නෙමෙයි වැදගත්කම. උන්වහන්සේගේ ඉගැන්වීම තමයි වැදගත්කම වශයෙන් ඉන්නේ. ඉතින් අපි පිළිගන්නවා යම් අවස්ථාවන් වලදී යම් විශේෂ අවස්ථාවන් වලදී සමහර අය සුව වෙනවා සමහර අය සුව වෙන්නේ නැහැ. ඒක දෙවියන් ඔව් 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 ඒක නෙමෙයි යේසුස් වහන්සේගේ ප්‍රධාන මෙහෙය උනේ. යේසුස් වහන්සේගේ ප්‍රධාන මෙහෙය උනේ අපිට විනිශ්චය දවසක් තියෙනවා. ඒ විනිශ්චය දවසේදී අපි මේ පොළොව මත ක්‍රියා කරන ආකාරය උඩ අපට සදාකාල ජීවනයක් ලැබෙනවා. අපිට සම්පූර්ණ ශරීරයක් ලැබෙනවා. ලෙඩ රහිත ශරීරයක් ලැබෙනවා. අන්න ඒකටයි අපේ ඉලක්කය. නැත්තම් මේ తాවකාලික පිහිට ලබාගෙන ඒ දේවල් කරන්න නෙමෙයි. ඔබතුමාට උත්තරයක් මම දෙනවා නම් නෑ මේ මාධ්‍ය හමුවේ මම ආරම්භයේදීම කිව්වා අද ජනගත වෙලා තිබෙනවා මේ බෝන ගේන් කල්ට් කියන එකට. දැන් කල්ට් කියන එක බොහොම නින්දිත වචනයක් අපි දකින ආකාරයට. කල්ට් කියන්නේ මිත්‍යලත්වය. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ සැබෑ සත්‍යයෙන් තොර බොරු ඉගැන්වීමක් තමයි කරන්නේ. එතකොට අපිට ඒක නිවැරදි කරන්න අවශ්‍යයි. ඒක මාධ්‍ය විසිටින ඔබගේ ඔබ විසින්ම යම් අමාත්‍ය කරුවන් විසින් ජනගත කරලා තියෙන දෙයක්. ඒක අපිට නිවැරදි කරගන්න අවශ්‍යයි. පාස්ටර්වරු දැන් ත්‍රස්තවාදීන් ලෙසට හඳුන්වන යුගයක් ඇවිල්ලා තියෙනවා. මේ අය මේව කරනවා, අරව කරනවා, මේ රටේ ප්‍රවීණයන්ව මේවා කරනවා. එතකොට මේ ඒකත් අපිට නිවැරදි කරන්න ඕනේ. පාස්ටර්වරු කියන්නේ they are shepherds. බැටළුවන් බලා ගන්න අය. බැටළුවන් බලා ගන්නකොට බැටළුවන්ට හොඳක් කරනවා මිස නරකක් කරන්නේ නැති අය. තුන්වෙනි කාරණය මේ අසම්මත හැරවීම. ඒ වගේම ඊයේ දවසේදී මේ මාධ්‍ය මගින් අපව දැනුවත් කරන ලද
මේ නීති රීති 19 එක ඉවත් කිරීමට අදහස් කරන දේවල් ඒ පිළිබඳ ලෝකේ තත්ත්වයත් ඒවා කිරීමේ මොනවද සිදු වෙන්න පුළුවන් හානි අපේ රටේ මේ සමගිය නැති වෙලා අවුරුදු 40ක් තිස්සේ අපි ගැටුම් ඇති කරගත්ත ජාතියක්. ඒ නිසා අපිට සංහිඳියාවෙන් කොහොමද එකට ගත කරන්න පුළුවන් කියන එක කරන්නේ. 14 එක. ඔව්. නෑ. අපි කාටවත් තර්ජනය කරන්නේ නෑ. අපි කියන්නේ බුද්ධිමත්ව හිතන්න කියන එකයි. බුද්ධිමත්ව හිතන්න කියන එකයි. දැන් මේ නැගෙනහිර ජෙටිය රජය වගේ යම්කිසි තීරණයක් ගත්තානේ. නමුත් මහ ජනතාව කිව්වා ඒක කරන්න එපා. ඒක රටට හොඳ නෑ කියලා. රජය ඒකට අහුම්කම් දීලා ඒක කරේ නැහැ. ඉතින් අපි කියන්නේ මේකයි රජය හරි තීරණ ගන්න පුළුවන්, වැරදි තීරණ ගන්න පුළුවන්. නමුත් අපේ යුතුයකමක් තියෙනවා මේව වුණොත් මේ වගේ දේවල් වෙලා තියෙනවා ලෝකේ. එතකොට මේ රටේ මේ වගේ පහර දීම් වෙලා තියෙනවා. එතකොට මේ සංහිඳියාව පවත්වාගෙන යන්න අපි කරන ඉල්ලීමක් දැනුවත් කිරීමක් නිසා අපි කාටවත් තර්ජනය කරන්න මේ ස්ථානෙට ඇවිල්ලා නැහැ. එහෙමයි. ඔබතුමිය බොහොම නිවැරදි ඔබතුමියගේ ප්‍රකාශනය. දැන් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ දේවල් තිබුණට at the ground level practically ඒ දේවල් වලට යම්කිසි ක්‍රියා කිරීමක් සිදු වෙන්නේ නැහැ. නැත්තම් මෙච්චර පල්ලි ගානක් පුච්චන්නේ නැහැ. එතකොට ඒ වගේ දේවල් සිදු වෙන්නේ නැහැ. නමුත් මේ නිදහස තිබුණාට ඒවෙන් අපිට රැකවරණයක් ලැබෙන්නේ නැහැ ඇත්තට. අපිට පොලිසියට ගිහිල්ලා කිව්වත් අපේ එන්ට්‍රීස් බාර ගන්න නැති තත්ත්වයක් තිබිලා තියෙනවා. වාර්තා වෙලා තියෙනවා. ඉතින් අපි කියන්නේ මේකයි අපි අවිහිංසාවාදයට කැපවෙච්ච අය. යේසුස් වහන්සේත් අවිහිංසාවාදයට කැපුණා වගේ අපිව මැරුවත් අපි ආයුධ අතට ගන්න කට්ටියක් නෙමෙයි. එතකොට අපි කියන්නේ අපේ හඬ අහන්න. අපි කියන්නේ මේකයි. රටකට වෙන්න පුළුවන් මේකයි. අපි සහජීවීන් ජීවත් වෙන්න අවශ්‍යයි. ඒ දේ කරන පිණිස මේ වැරදි මත ගොඩනගා ගන්න එපා. මේක මෙහෙම තවත් රැල්ලකට යන්න පුළුවන් කියන කාරණය තමයි කියන්නේ. ඇත්තටම මම සිංහල බෞද්ධ කාන්තාවක්. නමුත් මම බයිබලයේ මුලින් ඉඳලා අන්තිමට ඉතින් මම දන්නවා යහපත් පැතුම් දෙවියන්ගේ කතාව. ඉතින් ඔබවලාට කීව සම්බන්ධව මට මොකද අවස්ථාවක් නැහැ කතා කරන්න. මම දකින විදිහට අනුභව ව්‍යවස්ථාවට අනුව හැමෝම නිදහසක් තියෙනවා නම් Taman කැමති ආගමකට හැරෙන්න. ඒක අපි ඒ පැත්තේ උන යන්නේ තමයි වටින්නේ. ඔව් එහෙම තමයි. ඔකේ ආන ඒක තමයි ඒක නිවැරදි කරන්න තමයි දැන් නිවැරදි කරන්න තමයි අපි මේ මාධ්‍ය ප්‍රකාශනයේ තියෙන්නේ. මම විස්තරාත්මකව කිව්වා 95%ක් මේ සන්දාන තුන තුල ඉන්නවා. 105ක් කුඩා කණ්ඩායමක් මේ සන්දානවල නැහැ. නිතරම ප්‍රශ්න ඇති කරන්නේ කවුද? කුඩා කණ්ඩායමනේ. දැන් අපි දන්නවා බහුතර දමිළ ජනතාව බොහොම සාමකාමී සංහිඳියාවෙන් ජීවත් වෙන්න කැමති අය. මේක තමන්ගේ රට ලෙස සලකලා. නමුත් කුඩා කණ්ඩායමක් LTT වශයෙන් ඉස්මතු වෙනවා. එතකොට දකුණේ බහුතර ජනතාව බොහොම සාමකාමී අය. නමුත් අපි දැක්කා 71 87 දී යම් හේතු තියෙන්න ඇති. නමුත් අවියාවද ගත්ත කුඩා කණ්ඩායමක් හිටියා. එතකොට මේ කුඩා කණ්ඩායම තමයි නිතරම එගලුම් ගහන්න තමයි ඇහෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි කල්පනා කරේ අපි තවත් නිහඬව සිටිය යුතු නැහැ. අපි මේක මාධ්‍ය මගින් හැකියතුරට මම දන්නේ ඔබතුමන්ලා අපිට සහයෝගය දක්වයි කියලා මේක නිවැරදි කිරීමේ කාරණේදී ඒක අපි ප්‍රකාශ කරන්න අපි හිතුවේ ඒකයි. අපි මේ සුවවීම ඒවා ගැන අවධානය දෙන කට්ටිය නෙමෙයි. අපි කියන්නේ අපි යාඥා කරනකොට සමහර අය සුව වෙලා තියෙනවා. අපි එහෙම නැහැ කියලා කියන්නේ. නමුත් අපි ඒකට ප්‍රමුඛ ස්ථානයක් දෙන්නේ නැහැ. අපි දෙන්නේ අපේ මනුෂ්‍ය හැමෝම පෞකාරයෝ ඒ පාපයෙන් ගැලවෙන්න අවශ්‍යයි. මොකද අපේ දහම හැටියට අවසානයේදී විනිශ්චය දවසක් එනවා. ඒ විනිශ්චය දවසේදී අපි හැමෝටම අපේ ක්‍රියාවන් ගැන ගණන් දෙන්න තියෙනවා.
ඉතින් ඒ ගණන් දීමෙන් බේරගන්න තමයි අපි මිනිස්යන්ට මේ සත්‍ය අපිට වැටහෙන විදිහට අපි ප්‍රකාශ කරන්නේ. එහෙම නැත්නම් අපි අනිත් අයට බලකිරීමක් කරන්නේ අපි හැරවීමක් කරන්නේ මේක සත්‍ය අවබෝධ කරගෙන අය හැරෙනවා නම් ඒක වෙනම දෙයක්. දැන් අපිට එක කාලයක් කිව්වා දුප්පත් මිනිසුන්ට මේවා දීලා හරවනවායි කියලා. දැන් කියනවා ප්‍රවීණ බුද්ධිමත් අයව හරවනවායි කියලා. ඒක මොකක්ද මෙතන තර්කයේ යම්කිසි ප්‍රතිපත්තියක් තියෙනවා. අරගොල්ලෝ නැතිවැරිකම හරවනවා නම් මේගොල්ලෝ බුද්ධිය තියන අය හරවන්නේ කොහොමද? එතකොට දැන් මෙතන පොසත් අය හරවන්නේ කොහොමද? එතකොට දැන් මෙතනදී යම්කිසි ගැටුමක් තියෙනවා කියන දේ තුලම. ඉතින් ඒ වගේ දේවල් निराकरण කරගන්නයි because one time it was about the poor people getting converted, now it's about the rich people, the educated getting converted. So there is a conflict in what you're saying, what you're accusing. I'm not saying that you're accusing, but what the people are accusing. So there should be consistency in whatever that you are saying. ඒකයි අපි කියන්නේ. එක්ක දුප්පත් අයට පරිප්පු දීලා හරවනවා නම් ඒක වෙනම කතාවක්. දැන් පොසත් අයට පරිප්පු දීලා මොනවා කරන්නේ? ඒගොල්ලන්ට එළිදරව් වීමක් ලැබලා හැරෙනවා නම් ඒ අත්දැකීමට එනවා නම් අපි ඒකට දුස් කියන්නේ අපි සත්‍ය ප්‍රකාශ කිරීමක් විතරයි කරන්නේ. ස්ථාවරය කිසි ආගමකට අපි අගරු කළ යුතු නැහැ. යේසුස් වහන්සේගේ ඉගැන්වීම් වලින් එකක් එකිනෙකාට ගරු කරන්න කියලා කියනවා. ඉතින් අපි යම් මතයකට අපි එකඟ නොවුණත් අපි ඒකට අගරු කිරීම ක්‍රිස්තියානි සැබෑ කිතුණුවෙක්ගේ ක්‍රියා ප්‍රතිපාටියක් නෙමෙයි.